මා දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරම්භ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාට. සමාජවාදී තරුණ සංගමයේ මේ තුන්වන ජාතික මහා සමුළුව අවසන් කරන මේ මොහොතේ ඒ සභාපති මණ්ඩලයේ ඉන්න සහෝදරයන් අවසරයි. ඒ වගේම ලේකම් මණ්ඩලයේ සහෝදරයන් අවසරයි. ඒ වගේම මීට මොහොතකට කලින් මේ සමුළුව විසින් ඉදිරි කාලය සඳහා තමන්ගේ ජාතික සංවිධායකවරයා ලෙස තෝරාපත් කරගත්තු අපේ ආදරණීය එරංග ගුණසේකර සහෝදරයා ඇතුළු නව ජාතික කමිටුවේ සහෝදරයන්ගෙන් සහෝදරයන් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට සහභාගී වෙන අපේ පක්ෂයේ නායක අපේ ආදරණීය අනුර සානායක සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ මධ්‍යම කමිටුවේ සමාජික සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම මෙතන තාමත් අපි සමග රැඳිලා ඉන්නවා ඉන්දියාවේ සිට මෙහි ආපු අපේ හිතවතා සහෝදරයා ඔබට අවසරයි. ඒ වගේම මේ සමුළුවට සහභාගී වෙලා උදේ සිට මේ දක්වා ඊටමත් උද්‍යෝගයෙන් රැඳී සිටින අපේ රටේ ජවය ශක්තිය වෙච්ච තරුණ පරපුර නියෝජනය කරන ඔබ සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි මේ සමාජවාදී තරුණ සංගමයේ තුන්වන ජාතික සමුළුවේ නිමාවට ඇවිත් තියෙන්නේ. ඒ නිමාවේදී ඔබ සමග වචන කිහිපයක් හුමාරු කරගන්නයි මට අවස්ථාව ලැබිලා තියෙන්නේ. මිට මොහොතකට කලින් අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ සමාජවාදී තරුණ සංගමයේ සඳහා අලුත් නායකත්වයක් තෝරාපත් කරගත්තා. යෝජනා සම්මත කරගත්තා. වැඩපිළිවෙලක් ඉදිරිපත් කරගත්තා. අලුත් ජවයකින් අලුත් ශක්තියකින් අලුත් නායකත්වයක් සමග දැන් තමන්ගේ අරමුණ සඳහා සටන් වදින සූදානම් වෙලා ඉන්නේ. ඒකේ මුලින්ම කියන්න ඕනකම තියෙන්නේ ඇත්තටම කතා කරන්න කලින් කියන්න ඕනකම තියෙන්නේ ඇත්තටම ජීවිතේ මහා දෙවන්ත සතුටක් ලබන දවසක් අද. ඇත්තටම සතුටුයි. අර කවියකින් කියනවා නම් ඔබ දැකුමෙන් අප පින් කළ බව දැනුනි. අපි ආදරණීය සහෝදරවරු තරුණ බලවේගය ඔබ දැක්කම ඔබේ අධිෂ්ඨාන සහගත වුණු දැක්කම ඔබේ උද්‍යෝගය දැක්කම ඔබේ ජවය දැක්කම ඔබේ වුමනාව දැක්කම අපිට ඉතාමත් පැහැදිලි සතුටක් තියෙන විශ්වාසයක් වෙන එක තමයි ජනතා විමුක්ති පෙරමුණ 1965 දී නිර්මාණය කරනකොට එවකට තරුණෙක් වෙලා හිටපු ආදරණීය රෝහණ විජය සහෝදරයා ඇතුළු අපේ සහෝදරුන්ගේ හදවතේ තිබෙච්ච සිහිනය සමාජවාදී ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය නුදුරු අනාගතයේදී යථාර්ථයක් බවට පත් වෙනවා කියන සහතිකය අපිට ඔබ දැක්කට පස්සේ දැන් හිතා පැහැදිලි මේ සමුළුව පවත්වපු එකේ අපිට ඊටම වැදගත් කරුණු කීපයක් තියෙනවා කියලා. එකක් තමයි මේ සමුළුව විසින් ඔප්පු කරලා පෙන්නවා ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්තිය සම්බන්ධ සමාජවාදී තරුණ සංගමය තනතුරු බදාගෙන ඉන්න තනතුරු වලට ලොබ බදින සංවිධානයක් නෙවෙයි පුද්ගලයෝ නෙවෙයි හැම විටකම අලුත් පරපුරට තනතුරු වගකීම් බාර දෙන්න අලුත් නායකත්වයන් හැම විටකම ඉදිරිපත් කරන්න නිර්මාණය කරන්න සූදානම් සංවිධානයක් කියන එක මේ සමුළුවේදී නැවතවතාවක් අපි ඔප්පු කරලා තියෙනවා. මතර ඔබ කවුරුත් දන්නවා පෞගේ කාලේ පුරා වසර 7ක කාලය තුල සමාජවාදී තරුණ සංගමයේ ගොඩනගන්න මේ මට්ටමට ගේන්න ඒක තුල ක්‍රියාකාරී වෙච්ච සිරු සහෝදරු සමග ජාතික කමිටුවේ සහෝදර සහෝදරියන් සමග හිටපු ජාතික සංවිධායක විමල් රත්නායක සහෝදරයා දෙවන්ත කාර්යභාරයක් කළා. මම හිතන්නේ ඒක අපි කවුරුත් අමතක කරන්න හොඳ නැහැ. විමල් සහෝදරයාගේ මහා දෙවන්ත නායකත්වය මේ සංවිධානයට ගෙන්න හේතු වෙලා තියෙනවා. හැබැයි ඒක එහෙම වුණාට සදාකාලිකව දිගටම ඒක තමන් දරාගෙන යනවා වෙනුවට අපි කවුරුත් වගේ අලුත් පරපුරකට මේ නායකත්වයෙන් බාර දීලා අලුත් පරපුරක් නිර්මාණය කරලා තරුණයන් අතර නව නායකත්වයක් හඳුන්වා දීම සඳහා අපි අද පියවර අරගෙන තියෙනවා. ඉතින් අපි හිතන්නේ ඒක ඉතාමත් හොඳ කාරණයක් හැටියට. ඒ වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටත් සමාජවාදී තරුණ සංගම වැනි ජනතා විමුක්ති සම්බන්ධ සංවිධානවලටත් පමණයි කියන එක අපේ රට ඇතුලේ ඔප්පු කරලා තියෙනවා.
ඒ වගේම මේකේ තවත් වැදගත් කාරණයක් තියෙනවා. දැන් වගකීම් දිගට දරන්න නැතුව අන් අයට බාර දෙන්න කැමති තියෙනවා වගේම ඒක අනිත් පැත්තක් තියෙනවා මොකද්ද? එවැනි අලුත් වගකීම් බාර දෙන්න පුළුවන් සමත් පිරිසක් හදන්නත් සමාජවාදී තරුණ සංගමය හැකි වෙලා තියෙනවා, සමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද අපිට පුළුවන් වෙලා තියෙන්නේ සමාජවාදී තරුණ සංගමයට අලුත් ජාතික සංවිධායකවරයෙක්, අලුත් ජාතික කමිටුවක් පත් කරගන්න, පහුගිය කාලේ නව නායකත්වයක් ගොඩනගන්න තරුණ සංගමය කටයුතු කරා. ඒක තරුණ සංගමයේ ජයග්‍රහණය. ඒ නිසා ආදරණීය සහෝදරියන් සහෝදරවරුනි, අපි ඔබ මේ සමුළු නිම වෙන මොහොතේ ඉන්නේ මහා දැවැන්ත ජයග්‍රහණ රසක් අතේ තියාගෙන. දැන් අපි මෙතෙන් පිටාලා යන්න ඕනකම තියෙන්නේ අද දවසේදී අපි හදාගත්තු අවබෝධය, හදවතට ගත්තු ජවයේ ශක්තිය, විශ්වාසය, කැටි කරගත්තු විශ්වාසය, ඒ වගේම පත් කරගත්තු නායකත්වය, සම්මත කරගත්තු යෝජනා සියල්ල එකට කැටි කරගෙන අපිට තියෙන සටන ජයග්‍රහණය කරන්න අපි ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. තේ යද්දී අපි ෂුටක් ආපස්සට බැලුවොත් එහෙම සමාජවාදී තරුණ සංගමයට ඒ ගමන යන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඇයි? සමාජවාදී තරුණ සංගමයේ මේ තරුණ දේශපාලන ව්‍යාපාරයේ ඉතිහාසයේ ඉතාමත් ශක්තිමත් එකක් දිගු එකක්. සාමාන්‍යයෙන් ගත්තොත් විමල් රත්නායක සහෝදරයාත් අර උදේ මතක් කළා සමාජවාදී තරුණ සංගමයේ නිල ආරම්භය අපි දකින්නේ 1979 අගසා 80 මුල වුණාට දේශපාලන ව්‍යාපාරයක් ලෙස තරුණ ව්‍යාපාරයක් ලෙස මේ තරුණ ව්‍යාපාරය ආරම්භය ඊට එහාට යනවා. ඇත්තටම මම හිතන්නේ අපි ආදරණීය සහෝදර සහෝදරි කවුරුත් දන්නවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ 1965 ආරම්භ වුණේම තරුණ ව්‍යාපාරයක් හැටියට. එවකට ජනතා විමුක්ති පෙරමුණ අපේ පක්ෂ නිර්මාණය කරන්න මැදිහත් වෙච්ච නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා 1965 මැදිහත් වෙනකොට වයස 22ක තරුණයෙක්. රෝහණ සහෝදරයත් එක්ක අත්වල බඳගත්තු බොහෝ දෙනා තරුණයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය. තරුණයන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු දේශපාලන ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ. තරුණ ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ. තරුණයන් විසින් නිර්මාණය කරපු එයින් පස්සේ කොතරම් කාලයක් ගත වුණත් දේශපාලන වශයෙන් වයසට යන්නේ නැති හැමදාම තරුණ එකතු වෙන ලංකාවේ තියෙන එකම තරුණ ව්‍යාපාරය බවට ජනතා විමුක්තියටපත් වුණේ ඔබේ ශක්තිය, ඔබේ මැදිහත් වීම සහ ඔබේ දායකත්වය නිසා. සමාජවාදී තරුණ සංගමයට ආඩම්බරෙන් පුළුවන්කම දෙන මොකද ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පටන් ගන්නෙම තරුණ ව්‍යාපාරයක් හැටියට නිසා. ඊට පස්සේ අපි කවුරුත් දන්නවා ඉතා කෙටි කාලෙකින් අපිට ධනපති මර්ධනයට එරෙහිව අවියරන් නැගී සිටින සිද්ධ වුණා. 1971 නැගිටීම. 1971 නැගිටීම අපේ රටේ ජනමාධ්‍ය සතුරන් කවුරුත් හැඳින්වුවේ කොහොමද? අපේ මිත්‍රයන් සතුරන් කවුරුත් කිව්වේ ඒක තරුණ නැගිටීමක් හැටියට. 1971 තරුණ නැගිටීම. අසාධාරණට අයුක්තයට එරෙහිව තමන්ට කරන දේශපාලනට ඉඩකඩ නැත්තම් ඊට එරෙහිව දණින් වැටලා ජීවත් වෙනවා වෙනුවට දෙපයින් සිට මේ යන්න අපි සූදානම් කියන පණිවිඩය ලංකාවේ තරුණ තරුණියට මුලින්ම ලබා දුන්නේ ජනතා විමුක්ති තරුණ ව්‍යාපාරයක් හැටියට. ඉන්පස්සේ ඒ අත්දැකීම් සම්භාරයක් කරගෙන ධනපති ලංකාවේ ධනපති ක්‍රමයට එරෙහිව නිර්මාණය වෙච්ච පළමු සන්නද්ධ නැගිටීම 1971 තරුණ සහභාගීත්වයක් තිබිච්ච නැගිටීමක්. තරුණයන්ගේ දෙවන්ත නැගිටීමක් තමයි ඒක කවුරුත් හැඳින්වන්නේ අදත් හඳුන්වන්නේ. ඉන්පසුව තමයි 1977න් පස්සේ රෝහණ සහෝදරයලා නැවත නිදහස් වෙලා ඇවිල්ලා අපපක්ෂයේ නැවත ගොඩනගන්න පටන් ගත්තට පස්සේ ඒ ගොඩනගන ක්‍රියාවලිය තුල අපි සමාජවාදී කම්කරු සංගමය, තරුණ සංගම, ශිෂ්‍ය සංගම, කාන්ත සංගම සියල්ල ගොඩනගන හිටියා. ඒ වෙලාවේ තමයි නිල වශයෙන් ගත්තොත් මේ 1979 දෙසැම්බර් මාසේ 31 වෙනිදා සහ 80 ජනවාරි 1 වෙනිදා කියන දවස් දෙකේ අපේ පක්ෂය සමාජවාදී තරුණ සංගමයේ මංගල සමුළුව පවත්තා. ඒ සමුළුව පැවැත්වීමේ අවස්ථාව විමල් සහෝදරයා තුලිය මතක් කරා. ඒක මතක් කරාම ඇත්තට ගත්තොත් එහෙම පෞද්ගලික පුංචි සතුටක් මටත් තියෙනවා. මොකද මම හිතන්නේ එදා 1979 අගසා 80 මුල ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් අපේ පක්ෂයේ තරුණ ව්‍යාපාර හැටියට සමාජවාදී තරුණ සංගමයේ මංගල සමුළුව පවත්වනකොට වේදිකාව තුල අපේ පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, ඒ වගේම උපදේශ ගමනායක සහෝදරයා තුළු නායකයින් වේදිකාවේ ඉන්නකොට
එදා තරුණ සංගම් සමාජික ලෙස මමත් ඔබ ඉන්න වගේ ඔය ෆොටෝ කාඩ්ලා හිටියා. හැබැයි එකක් කියන්න ඕන. එතකොට සුගතදාස ක්‍රීඩාංගනේ මේ වගේ නෙවෙයි. මේ වගේ වායු සමනය කරලා තිබුණේ නැහැ. මේ වගේ අලංකාරයට තිබුණේ නැහැ. වහලේ ෂීට් පේනෝ වටේට දැල් ගහලා තිබුණේ. වාඩි වෙන්න තිබුණේ පුතු නෙවෙයි සිමෙන්ති පඩි. අපි සිමෙන්ති පඩි වල වාඩිලා තමයි හිටියේ. ඉතින් එහෙම ඉතිහාසයක් තරුණ සංගමයට තියෙනවා. ඉන්පසු නැවත අපි තරුණ සංගමය පටන් ගන්නවා. පටන් ගන්න ඉස්සරහට ගියා දෙවන් දුෂ්කරවල් මැද. තරුණ සංගමයේ දෙවෙනි වතාවට පටන් ගන්න අපි ඉස්සරහට යද්දී ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ අපටත් තරුණ සංගමයටත් ටිකක් බරපතල අභියෝගයකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඔය පෞගේ කාලේ 2011 කාලේ අපි පක්ෂෙන් කිසියම් අන්තවාදී කණ්ඩායමක් කැඩලා ගිය වෙලාවේ ප්‍රතිවිප්ලවකාරී කණ්ඩායමක් අන්තවාදී කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න ඒ බලය කොල්ල ගන්න උත්සාහ කරලා අපෙන් කැඩලා ගියා. ඔබ කවුරුත් දන්නවා. ඒකෙදී අනවබෝධයෙන් ගිය බොහෝ දෙනා නැවත අපි සමග එකතු වෙලා ඉන්නවා. නමුත් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරපු උදවිය තාමත් දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා පැත්තටලා ඉන්නේ. මම කියන්න හදන එක නෙවෙයි මේ වෙලාවේ සමාජවාදී තරුණ සංගමයත් කිසියම් අරුබුදයකට මුහුණ පෑවා. අභියෝගයකට මුහුණ පෑවා. අපෙන් පලා ගිය උදවිය ඒ ගිය දවස්වල අපි දැක්ක පම්පෝරි ගහනවා. තරුණ සංගමයේ ඉතුරුලා තින්නේ බැනර් එක විතරයි ජනතා විමුක්ති පෙරමුණේ තින්නේ ඉතුරු ටික ඔක්කොම තින්නේ ඒගොල්ලෝ ගාව කියලා. බැනර් එක විතරයි ජනතා විමුක්ති පෙරමුණ සතුව තියෙන තරුණ සංගමයේ ඉතුරු ටික ඔක්කොම තින්නේ ඒගොල්ලෝ ගාව කියලා අපට මතකයි දවස්වල කිව්වා. ගොඩක් කල් නෙවෙයි දැනට අවුරුදු 4කට විතර එහා. හැබැයි මම හිතන්නේ අද අපි කාටවත් පැහැදිලි ජනතා විමුක්ති වන ගොඩනැගූ සමාජවාදී තරුණ සංගමයට අත තියන්න කිසිදු හතුරකට බෑ කියන එක නැවත නැවත ඔප්පු කරලා තියෙනවා. සමාජවාදී තරුණ සංගමේ බැනර් එක තියෙනෙත් මෙතන, සමාජවාදී තරුණ සංගමේ නායකත්වයේ තියෙනෙත් මෙතන, සමාජවාදී තරුණ සංගමේ දහස් ගණනකින් සමාජිකත්වයේ තියෙනෙත් මෙතන. අපේ රටේ තරුණ ව්‍යාපාරයේ නායකත්වය සමාජවාදී තරුණ සංගමය තියෙන්නේ මෙතන කියන එක නැවතවත් ඔබ සින්දනාම ඔප්පු කරලා තියෙනවා. ඒක අපි හිතනවා අපේ ඉතිහාසයේ ගත්ත දෙවන්ත ජයග්‍රහණයක්. විසහාදරණි සහෝදරුනි අන්නෙමෙනි දෙවන්ත ජයග්‍රහණ අත්පත් කරන් තමයි ඔබ මේ දේශපාලන ගමනේ යමින් ඉන්නේ. දැන් ඔබ ඉස්සරහ තියෙන අභියෝගය මොකක්ද? ඔබේ අරමුණ මොකක්ද? අපිට අලුතෙන් කියන්න දෙයක් නැහැ. තේමා පාඩේ ඉතා පැහැදිලිව තියෙනවා. මොකක්ද අරමුණ? සමාජවාදී තරුණ සංගමේ අරමුණ ලංකාව තුල නවීන සමාජවාදී සමාජයක් ගොඩනැගීම. ඒක විතරක්ද නැහැ. අපේ අරමුණ දිගු කාලින අරමුණ අවසන් අරමුණ ඒක. ඊට අමතරව සමාජවාදී සමාජයක් නිර්මාණය කරන තුරු තරුණයන් මුණ පාන ප්‍රශ්නවලදී තරුණයන්ගේ අයිතිවාසිකම් වලදී අරගල කරන එකත් සමාජවාදී තරුණ සංගමයේ වගකීමක් අරමුණක් බවට පත් වෙලා තියෙනවා. තරුණයන්ගේ ප්‍රශ්න විතරක් නෙවෙයි සමාජයේ අසාධාරණ තියෙන්නේ කොතනද? අයුක්තිය තියෙන්නේ කොතනද? පීඩාවටපත් වෙන්නේ කුමන ජනකණ්ඩායමද? අයුක්තිය කොතන තිබුණත් අසාධාරණය කොතන තිබුණත් කවුරු කොතන පීඩාවට ලක් වුණත් ඊට හැරෙව යුක්තිය සහ සාධාරණ වෙනුවෙන් සටනක් නිර්මාණය වෙන්නේ කොතනද? එතන තරුණ සංගමයේ සටන් කරනු ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒක අපි විශ්වාස කරන වගකීම. නිසා අයුක්තියට අසාධාරණට හැරෙව මනුෂ්‍යත්ව වෙනුවෙන් ජාතිවාදයට හැරෙව ජාතික සමගිය වෙනුවෙන් සටන් කරන වගකීමක් අරමුණක් තියෙන සමාජවාදී තරුණ සංගමයට. ඒ සටනේ කෙලවර ලංකාවේ සියලු අසාධාරණ ඉවත් කරපු සියලු අසමානකම් ඉවත් කරපු සැබෑ නවීන සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම දක්වා මේ සටන දිගට කරගෙන යාමේ අරමුණ තියෙනවා සමාජවාදී තරුණ සංගමය. ඒ අරමුණ ඔබට දිනන්න පුළුවන්. අපිට සමාජවාදී ඕනලා තින්නේ ඇයි? අපි ආදරණීය සහෝදර කවුරුත් දන්නවා අපිට සමාජවාදී ඕනේ ඇයි? අපිට අලුත් සමාජයක් ඕනේ ඇයි? අපිට අලුත් සමාජවාදයක් නවීන සමාජවාදී සමාජයක් ඕනලා තින්නේ අපි ජීවත් වෙන මේ පැරණි ගඳ ගහන කුණු වෙච්ච ධනපති සමාජය තුල අපට ජීවිතයක් නැති නිසා. මේ ධනවාදය පරණයි අරබුදයට ගිහිල්ලා කුණු වෙලා ඒක දුග දහමන මලමිනියක් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ධනවාදයට දැන් මොනවද දෙන්න පුළුවන් මිනිස්සුන්ගේ ජීවිතවලට? ධනවාදයට මිනිස්සුන්ගේ ජීවිතවලට බලාපොරොත්තු දෙන්න බෑ. අනාගත බලාපොරොත්තු ඇති කරන්න බෑ. ධනවාදයට මිනිස්සුන්ගේ ජීවිතවලට ඕන කරන අත්‍යවශ්‍ය දේවල් ටිකවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ධනවාදයේ ලෝකේ පුරා මොනවද දෙන්නේ? ලෝකේ පුරාම ධනවාද දෙමින් ඉන්නේ දුප්පත්කම,
විරැකියාව, ලෙඩ රෝග, දිලිඳුකම, මරණ, යුද්ධ, කලකෝලහල ම්ලේච්ඡත්වයේ කරා ආපසු ගමන් කරමින් ඉන්නේ. ධනවාදයට සමාජය ඉස්සරහට ගෙනියන්න බෑ. ධනවාදයට පුළුවන්කම තියෙන්නේ මානව සමාජයේ ම්ලේච්ඡත්වය කරාගෙන යන්න. ඒ ධනවාදයේ ම්ලේච්ඡත්වය තමයි අපිට හැමදාම පේන්නේ. දිවිනසා ගැනීම වලින්, ස්ත්‍රී දූෂණ වලින්, ළමා අපචාර වලින්, කාන්ත අහිංසන වලින්, ආර්ථික අර්බුද වලින්, යුද්ධ වලින්, ලෙඩ රෝග වලින්, ගැටුම් වලින්, ජාතිවාදී විස වැපිරීම් වලින් මිනිස්සුන්ගේ ලේ හොලවන්න සත්තුන්ගේ ලේ තමන්ට අයිති කියලා හිතන වර්ගයේ මිනිස්සු නිර්මාණය කිරීම වලින් මේ පෙන්වන්නේ ධනවාදයට මිනිස්සුන්ට ජීවිතය දෙන්න බෑ කියන එක. අපි හැමදාම කිව්වා මේ ධනවාදය තුළ තියෙන අසාධාරණ කොච්චරද කියලා. අපි කවුරුත් දන්නවා නැවත නැවතත් මතක් කරගන්න සත්‍යයක් තියෙනවා මොකද්ද මේ අපි ජීවත් වෙන්නේ අතිශය අසාධාරණ සමාජයක කියන එක. අපි කවුරුත් දන්න සත්‍යයක් තියෙනවා මොකද්ද? අද මේ අපි කතා කරන හැම දවසකම ලෝකේ පුරා 25000ක් ජනතාව කුසගින්නේ මේ යන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ධනවාදය කොතරම් පම්පෝර ගැහුවත් තාක්ෂණය පිළිබඳව, විද්‍යාව පිළිබඳව, දියුණුව සංවර්ධනය පිළිබඳව ධනවාදය තුල හැම දවසකම මිනිස්සු 25000ක් මැරෙනවා කුසගින්න නිසා. ඉපදිච්ච මිනිස්සුන්ට කන්න දෙන්න සමත් නැති සමාජයක්. ධනවාදය තුල හැම දවසකම ළමයි 21000ක් මැරෙනවා කුසගින්න හෝ නැත්නම් පහසුවෙන් සුව කළ හැකි රෝග නිසා. හැම තප්පර 4කටම සැරයක් ලෝකේ කොහෙද තැනක දරුවෙක් මැරලා වැටෙනවා ඒක කුසගින්න නැත්නම් පහසුවෙන් සුව කළ හැකි රෝගියක්. නිසා රෝගයකට බෙහෙත් ටිකක් දෙන්න බැරි, බඩගින්නට කන්න ටිකක් දෙන්න බැරි, අධ්‍යාපනය දෙන්න බැරි, රැකියාවක් දෙන්න බැරි සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ සමාජය තුල අපට සැනකෙලි කරන්න අයිතියක් නැහැ. අර වතුර රත් වෙනකන් කකුලුව වතුරේ දී කෙලන වගේ මේ ධනවාදය තුලේ අපිට සැනකෙලි කෙල ඉන්න අයිතියක් නැහැ. මේක වෙනස් කිරීම සඳහා අරගලේ තමයි අපි ඉස්සරහ තියෙන්නේ. අපි 21 සියවසේ ඉන්නේ. ලෝක ජනගහනය බිලියන 7යි. හැබැයි ලෝක ජනගහනය බිලියන 7ක් වෙනකොට බිලියන 1කට අකුරු ලියන්න කියන්න බැරි නම් මොකද්ද මේ සමාජය? එවැනි සමාජයක් කොහොමද සාධාරණ වෙන්නේ? තරුණ ඔබට වාකීමක් නැද්ද? ලෝකේ පුරා හැම දවසකම 25000ක් කුසගින්නේ මැරෙද්දී තමන්ගේ තුන් වේලේ ආහාරය ගැන පමණක් කල්පනා කරලා ඒක දිහා නොබලා ඉන්න ඔබට අයිතියක් තියෙනවද? මනුෂ්‍යත්වයේ හැටියට, තරුණයන් හැටියට නැහැ. ඔබ වගේම පාසල් යන්න ඕන දරු දැරිවියෝ බිලියන 1කට කිට්ටු ප්‍රමාණයක් පාසල් යන්න නැත්නම් අධ්‍යාපනයක් නැත්නම් ඒක නොසලකා තනියම ඉගෙන ගන්න ඔබට අයිතියක් තියෙනවද? අපි තුනේ අයිතියක් නැහැ. මනුෂ්‍යත්වයේ තියෙනවා. බෙහෙත් ටිකක් නැතුව මැරලා වැටෙන සමාජයක ඒක නොසලකා සන්තෝෂින් ඉන්න ඔබට අයිතියක් තියෙනවද? දෙමාපියන් සලකන දරුවන්ට බැරි නම්, දරුවෝ දෙමාපියන්ට බරක් වෙලා නම්, මිනිස්සුන් එක්ක යුද්ධ කරනවා නම් එවැනි සමාජයක ඒක වෙනස් කරන්න නැතුව ඒක දිහා නොබලා ඉන්න ඔබට අයිතියක් තියනවද? නෑ. මිනිස්සු හැටියට එහෙම අයිතියක් නෑ. විශේෂයෙන්ම තරුණය කියන්නේ යුක්තිය සාධාරණ වෙන වයසක්. ඔබට එහෙම අයිතියක් නෑ. සියල්ල තමන්ට වඩා, තමන්ගේ ජීවිතයට වඩා මේ සමාජය තුළ තියෙන අයුක්තිය අසාධාරණ වෙනස් කරන්න යමක් කරන්න ඕනයි කියන එක අපි තේරුම් ගන්න ඕනකම තියෙනවා. ඒ නිසා තමයි අපට සමාජවාදය ඕනේ. ධනවාදය හොත නැති නිසා තමයි අපට සමාජවාදය ඕනේ. ධනවාදයේ අසාර්ථක නිසා තමයි අපට සමාජවාදය ඕනේ. ධනවාදයේ අයුක්තිසහගතයි, අසාධාරණයි, ඒකයි අපට සමාජවාදය ඕනේ. නැතුව අපිට වෙන කිසි දෙයකට නෙවෙයි. නිසා ඔබ අපි කවුරුත් ඒ අසාධාරණ අයුක්තිසහගත ධනවාදය වෙනස් කළ යුතු තියෙනවා. මම කලින් කිව්වා වගේ ධනවාදයට යන්න පුළුවන් ම්ලේච්ඡත්වය කරා විතරයි. ඒක අපි නෙවෙයි කියන්නේ. මේට අවුරුදු 150කට කලින් මාක්ස්වාදයේ ගුරුවරයෙක් වෙච්ච එංගල්ස් ඉතා පැහැදිලිව කිව්වා මොකද්ද? ඔහු ඉතා පැහැදිලිව කිව්වා ධනවාදය තුලේ මානව සමාජය එක්කෝ සමාජවාදය කරා පෙරට නැත්තම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීර්ණාත්මක යුගයක දැන් පත්වලා ඉන්නවා කියලා. එමිට අවුරුදු 150කට කලින් අද ගත්තොත් එහෙම අද ඊටත් වඩා වැඩි මේ ප්‍රශ්නේ අපට පේන්න තියෙනවා. මානව සමාජයේ ම්ලේච්ඡත්වය කරා දෙගෙන යනවා. ඒ ම්ලේච්ඡත්වය කරන මානව සමාජ ප්‍රගතිය කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ සමාජවාදයට විතරයි. ඒ සමාජවාදයේ ගොඩනැගීමේ වගකීම තියෙන ඔබ අතේ. අනාගතයේ අයිති ඔබට, අපේ පක්ෂ අනාගතෙත් අයිති ඔබට, රටේ අනාගතෙත් අයිති ඔබට.
ඔබ දැන් සූදානම් වෙන්න ඕන මේ ධෛර්ය ශක්තිය එකතු කරගන්න ඕන, දැනුම එකතු කරගන්න ඕන, මේ නායකත්වයේ සමග රොද බඳින්න ඕන, ලංකාවේ සමස්ත තරුණ ප්‍රජාවට නායකත්වය දෙන්න ඕන, උගන්වන්න ඕන. කුමක් සඳහාද? ම්ලේච්ඡත්වයේ පරදවා මව්බිමට, අපේ මව්බිමට සමාජවාදයේ දජය, සමාජවාදයේ ආලෝකය, සමාජවාදයේ සෙවණ ගැනීම සඳහා සටන් කරන්න ඔබ දැන් සූදානම් වෙන්න ඕන කෙනෙක්. ඉතින් මෙහා අපට වෙන උත්තරයක් නැහැ. සමාජවාදී තරුණ සංගමේ තරුණ ක්‍රියාකාරීන්ට සමාජ තරුණ සංගමේ හැම කෙනාටම තියෙන අභියෝගය. ඉතින් ඒ අභියෝගය ඔබට අපිට දිනන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඔබට අපිට ඒක දිනන්න පුළුවන්කම තියෙනවා. අපිට බාධා තියෙන එක අපි දන්න. ඒ බාධා පරද්දන්න ඕන. මොනවාද ප්‍රතින් බාධා? ඔබට තියෙන බාධා මොනවද? අපේ රටේ තරුණ පරපුර දේශපාලනයෙන් ඈත් කිරීමේ ව්‍යාපාරයක් ධනපති පන්ති අරගෙන යනවා. ඒක පොඩි කාලේ ගෙදරින් පටන් ගන්න. අම්මා තාත්තා තමයි කියන්න පටන් ගත්තේ පුතේ උඹලට දේශපාලන වැඩක් නැහැ. උඹලගේ වැඩක් කරගන්න කියලා. ඔය දේශපාලනෙන් වැඩක් නැහැ. නිසා උඹ තනියෙන් ඉගෙන ගනින්, තනියෙන් රස්සාව හොයාගනින්, තනියෙන් ජීවත් වෙන උත්සාහ කරපන් කියලා උගන්වමින් ඉන්න පුංචි කාලේ ඉඳලා. හැබැයි අපි අහනවා ඉතිහාසයක් පුරා ධනවාදයට දැන් වසර 500ක් විතර වෙනවා. ඒ 500 පුරා ලංකාවේ ධනවාදයේ දේශීය ධනපති පන්තියේ පාලනය ගත්තට පස්සේ අවුරුදු 68ක් වෙනවා. ওই 68 පුරා තනියම ජීවත් වෙන අද පොදුවියට මොකද වෙලා තියෙන්නේ? ඒ කවුරුවක්වත් තමන්ගේ ජීවිතේ ගොඩාගෙන නැහැ. ඒ නිසා මේ තනියම ජීවත් වීම හරියන්නේ නැහැ. නමුත් අපි කවුරුත් දන්නවා ධනවාදය ඇතුලේ තරුණ පරපුර දේශපාලනයෙන් ඉවත් කිරීමේ, අදේශපාලන කිරීමේ වැඩපිළිවෙලක් බොහොම සූක්ෂම ලෙස ක්‍රියාත්මක තියෙනවා. ඒක අපිට දෙන අභියෝගයක්. ඒක අපි පරද්දන්න ඕනේ. ඊට අමතරව අනිත් පැත්තෙන් ගත්තම තරුණ පරපුර වල්මත් කරන්න, තරුණ පරපුර ශක්තියක් නැති, ධෛර්යයක් නැති, සටන්කාමීත්වයක් නැති පරණ්ඩල් වගේ පිරිසක් බවට පත් කරන්න මත් උවදුරක් මේ සමාජයේ පුරා හමාගෙන යනවා. අර උදෙත් අපේ සහෝදරයෙක් කිව්වා, වෛද්‍යවරයෙකුත් කිව්වා, අපි කවුරුත් දන්නවා දැවැන්ත මත් උවදුරක් තියෙනවා. ඒකට ගොදුරු වෙච්ච මිනිස්සු හතර ගාතෙන් වැටිලා මුළු වලට වෙලා හීන ලෝකවල ජීවත් වෙන මිසක් සමාජෙත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඒකෙන් අපි තරුණ පරපුර මුදා ගන්න ඕන. තරුණ පරපුර වල්මත් කරන තරුණ පරපුරේ ජවය ශක්තිය හින්දලා ඔවුන් කිසිම ශක්තියක් නැති අසරණින් බවට පත් කරන මද්ද්‍රව්‍ය උදුර තරුණන් වෙලා ගනිමින් ඉන්නවා. ඒක අපි ඉස්සරහ තියෙන අභියෝගයක්. ඒකට අපි මුහුණ දෙන්න ඕන. ඊළඟට ධනවාදය මේ සමාජය තුළේ ආත්මාර්ථකාමී තනි මිනිස්සු හදන්න උත්සාහ කරනවා. තරු හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ තරු සංකල්ප වලට තරුණ පරපුරට යට වෙන්න දෙන්න එපා කියලා අපි කියන්න ඕන. අපට තරු පායන්න ඕන, තරු තියෙන්න ඕන. හැබැයි ඒවා අර තනි තරු නෙවෙයි. අපට තරු පකුරු පිටින් ඕන. ඒ මොකටද? මේ අඳුරු සමාජය එළිය කරන තරු පකුරක තරු වෙනවා මිසක් තනි තරු වෙන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා තනි තරු සංකල්ප පරද්දන්න. අපි දන්නවා දැන් මේ කාලේ ගත්තොත් එහෙම දැන් කාලයක් තිස්සේ රූපවාහිනී නාලිකාවල රියැලිටි වැඩසටහන් බැලුවොත් එහෙම, රූපවාහිනී නාලිකාවල රියැලිටි ෂෝස් බැලුවොත් එහෙම තරු පායනවා ඒවැ. ඔබ කල්පනා කරලා බලන්නකෝ. ওই පහුගිය කාලේ පායපු තනිතරු මොකද වෙලා තින්නේ වට? එක තරුවක්වත් දැන් ආයි පායනවද? එක තරුවක්වත් අපිට පේන්න දිනවද? නෑ. ඒවා පායනෝ නෙවෙයි. ඒවා ගේනවා, ගෑනලා වට්ටලා යවනවා. ඒ තනිතරු මෙහෙන් ඇවිල්ලා මෙහෙන් බහැලා යනවා. ඊට පස්සේ හොයාගන්නත් නෑ මොකද උනේ කියලා. එහෙම තරු නෙවෙයි අපිට ඕනකම තියෙන්නේ. සමාජය වෙනස් කරන්න සටන් කරන තරු. චේ ගෙවරා සහෝදරයාගේ ඉස්වැස් මේ සිටින තරු වගේ, චේ ගෙවරා සහෝදරයා වගේ තරු, ලෝකයක් වෙනුවෙන්, පීඩිතයන් වෙනුවෙන් සටන් කරන තරු, රෝහණ විජය සහෝදරයා වගේ තරු, මේ සමාජය වෙනස් කරන්න අරගල කරපු භගත් සිං වගේ තරු, එවැනි තරු අපිට ඕන. එවැනි තරු හැදීම තමයි සමාජවාදී තරු සංඝ වගේ. නිසා අර ජනතාව නොමගවන, තරුණ නොමගවන හුදකලා තරු සංකල්ප පරද්දන්න අපි සමත් වෙන්න ඕනකම තියෙනවා. ඊළඟට අපේ වත්මන් තරුණ පරපුර අපිට ප්‍රාග්ධන හිමියා සහ වෙලෙන්දා විසින් හසුරුවන භාණ්ඩ බවට පත් කරන උත්සාහ කරමින් ඉන්න. අද තරුණ පරපුරේ ජීවිතය හසුරුවන්නේ කවුද? ඔබ නෙවෙයි. ඔබේ ජීවිතය හසුරුවන්නේ රූපවාහිනී දැන්වීම් හරහා එන, නැත්තම් Facebook එකේ දැන්වීම් හරහා එන, පුවත්පත් දැන්වීම් හරහා එන වෙලෙන්දා ප්‍රාග්ධන හිමියා අපේ ජීවිතය හසුරුවමින් ඉන්නවා. ඔබ අඳින්නේ මොන ඇඳුමද? ඔබ කන්නේ මොන කෑමද? ඔබ දත් මදින්නේ මොන බුරුසුවෙන්ද? ඒකේ නැමෙ කීයක් තියෙන්න ඕනද කියන කාරණා තීන්දුව කරන්න ඔබ නෙවෙයි. වෙලෙන්දෝ තීන්දුව කරන්නේ, ප්‍රාග්ධන හිමියෝ තීන්දුව කරන්නේ. ඒ නිසා ඔබට ඒගොල්ලෝ කියන නැමි ගන්න සහිත බුරුසුව ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන වර්ගයේ දත් මදින බෙහෙත් ටික ගන්න බල කරලා තියෙනවා.
ඒගොල්ලෝ කියන වෙලාවට ප්‍රේම කරන්න ඕන ඔබට හැමදාම ප්‍රේම කරන්න බෑ. දවසක් වෙන් කළ දින ඔබට ප්‍රේම කරන්න කියලා. ඊටු දවස්වල මරාගනින්නලා එදාට ප්‍රේම කරපළා. ඒත් ප්‍රේම කරන්න ඕන කාටද? වෙලෙන්දන්ට ප්‍රේම කරන්න කියලා මේ කියන්නේ. වෙන කාටවත් නෙවෙයි. ඒ නිසා ඒ වෙලෙන්දන්ගේ ආධිපත්‍යයට තරුණ ජනතාව ගොදුරු කරලා තියෙනවා. ඒ වෙලෙන්දන්ගේ ආධිපත්‍යයෙන් මම මේ කියන්නේ හන්දිය කඩක් දාගෙන පුංචි වෙලෙන්දු ගැන නෙවෙයි. මේ ප්‍රාග්ධන හිමියා පිළිබඳව. සමාජ හසුරුවන්නේ ඒගොල්ලෝ. ප්‍රාග්ධන හිමියා බහඬ නිපදවනවා. ඒ බහඬ විකුණන්න වෙළඳ පොලක් හදනවා. ඒ වෙළඳ පොලේ බඩු ගන්න જાතියේ මිනිස්සු ටිකුත් හදන නිසා මේ සමාජයේ ඉන්න බොහෝ දෙනා ප්‍රාග්ධනයේ නිර්මාණ පරිභෝජනවාදයක් හදලා තියෙනවා. ඒගොල්ලෝ බඩුත් හදලා බඩු මිලට ගන්න කට්ටියත් හදලා තියෙන්නේ. ඒකට අහු වුණොත් එහෙම ගොඩ යන්න වෙන්නේ නැහැ කාටවත්. ඒක අපි ඉස්සරහ තියෙන අභියෝගයක්. ඒ නිසා අපි බහඬ ගන්න ඕන, බහඬ පරිහරණය කරන්න ඕන. හැබැයි අපි වෙලෙන්දාගේ අත්අඩංගුවෙන් මිදෙන්න ඕන. වෙලෙන්දාගේ උපායෙන් මිදෙන්න ඕන. ප්‍රාග්ධනයේ වහලුම් බවට පත්වීමෙන් මිදලා නිදහසේ හිතන මිනිස්සු බවට පත් වෙන්න ඕන කම තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි කවුරුත් තියෙනවා. අපි කවුරුත් දන්නවා දැන් ආණ්ඩු තරුණයා පැත්ත කරගන්න දේශපාලනයෙන් ජාතිවාද වපුරන පටන් ගන්න තියෙනවා. මේ කාලේ ජාතිවාදී වැඩිපුරම පතුරවන්නේ ආගමික අන්තවාද වැඩිපුර පතුරවන්නේ කොහෙද? තරුණ පරපුර තමයි ඉලක්ක කරගන්නේ. තරුණයා තුළ තමයි විස කවන්නේ. ඇයි? තරුණයා ජව සම්පන්නයි, නිර්මාණශීලී, නමුත් අත්දැකීම් අඩුයි. මේ සියල්ල නිසා ඉක්මනින්ම ජාතිවාදයේ විස කවනවා. අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා පාලන කාලය තුල ඒ ජාතිවාදී විස කවන්න උත්සාහ කරා. දැනුත් මේ පහුගිය කාලේ ඒ සඳහා උත්සාහයක් ගත්තා. සතෙක් ගෙලේ පිළිබඳව ලොකු කතාවක් යන පටන් ගත්තා. සතෙක් ගෙලේට ආදරය කරනවා, මිනිස්සුන් ගෙලේ හොලවන්න කතා කරනවා. ඒකට අපි හිතන්නේ ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා. ජාතිවාදයට යටකන් දෙන්න එපා තරුණ පරපුර. මෙන්න මේ විදිහට මේ තරුණ පරපුර දේශපාලනයෙන් වෙන් කරන, හුදකලා මිනිස්සු වදන, සාමූහිකත්වයේ කඩාවින් දාන, මත්ද්‍රව්‍ය වලින් විනාශ කරන, ජාතිවාදයෙන් විනාශ කරන අභියෝගයක් අපි ඉස්සරහා තියෙනවා. ඔබ ඉස්සරහා තියෙනවා. ඒ අභියෝගය පරද්දන්න ඕන. ඒ අභියෝගය දිනන්න ඕන. අපි විශ්වාස කරනවා කාට ඒ සඳහා හැකියාව නැතත් ඒ සියලු අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව සමාජවාදී තරුණ සංගමයට තියෙනවා. දැනටමත් ඔබ මේ සමාජයේ මේ සියලු දේවල් වලින් මිදිච්ච විශේෂ පිරිසක්, ධෛර්ය සම්පන්න පිරිසක්, ඉස්රාට පිරිසක්, නවීනත්වය අත්කල් බඳගත්තු පිරිසක්, ඔබ විප්ලවවාදී භාවිතාව සහිත පිරිසක් කියලා ඔප්පු කරලා තියෙනවා. ඒක අපි සමාජගත කරලා සමාජයට ගෙනියන්න ඕන කම තියෙනවා. සාමූහිකත්වයේ තියෙන, සහෝදරත්වයේ තියෙන, මිනිස්කම හඳුනන, මිනිස්සු වගේ ජීවත් වෙන, සින්දුවක් කියද්දි නටන්න බොන්න ඕනේ නැහැ කියලා භාවිතයෙන් ඔප්පු කරපු සමාජවාදී තරුණ සංගම. දැන් ඉස්සර සමහර උතන්ගෙට ජනතා විමුක්ති තරුණේ කට්ටිය සින්දු අහන්න කැමතිත් නැහැ, නටන්න කැමතිත් නැහැ කියලා. දැන් සාමාන්‍ය වැඩිහිටිය අපි නටන්න යන්නේ නැහැ. නමුත් අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ සමාජවාදී තරුණ සංගම ඔප්පු කළපුවා නැහැ නෙමෙයි. විනෝදයයි තිය අපිට ධනපති පන්තියේ විනෝදය අපින් පැහැරගෙන තියෙනවා. ඒ විනෝදය හොඳින්ම ගන්න පුළුවන් සමාජවාදයේදී සමාජවාද එනකන් වුණත් අපිට අපේ අවස්ථාවල විනෝද වෙන්න පුළුවන් කියලා විනෝදය සඳහා අපි දේවල් කරා. හැබැයි ඒ විනෝද සඳහා අපි මත්පැන් පාවිච්චි කරේ නැහැ තරුණ සංගමයේ. බොන්න නැතුව නටන්න පුළුවන් ඒ කොල්ලන්ට කියලා ඔප්පු කරලා පෙන්නුවේ. බොන්න නැතුව කෙල්ලන් නටන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නුවේ. වෙන කවුරුත් නෙවෙයි අපේ රටේ සමාජවාදී තරුණ සංගමයේ ඒ ගෞරවය ඔබට ඇති ඔබ කරපු වෙනස. එසම් මේ අපි ඉස්සරහ තියෙන අභියෝග අපිට දිනන්න පුළුවන්. දිනන්න පුළුවන් ස්තරෝ. ඔබ කල්පනා කරලා බලන්න. ඔබ දිනන්න පුළුවන් ඒ සඳහා වුණ කරන බොහෝ දේවල් ඔබට තියෙනවා. ඔබ සතුව තරුණකම තියෙනවා. ඔබ තරුණේ ඉන්නේ. ඔබ නිර්මාණශීලී, ඔබ ක්‍රියාශීලී, ඔබ ජව සම්පන්නයි, ඔබ අධ්‍යාපනිකයි, ඔබ හැමදේම අලුතෙන් ඉගෙන ගන්නවා. ඔබ අපේ පරපුරට වඩා දියුණුයි. කුහකමක් නැතුව මේ කියන්නේ. අපි මාක්ස්වාදී, භෞතිකවාදී. අපි හැමදාම දන්නවා හැම විටකම අලුත් දේ පරණ දෙයට වඩා දියුණුයි, ප්‍රගතිශීලී, ප්‍රගතිගාමී කියලා. මම හැමදාම තරුණ සංගමේ මොන රැස්වීමක් තිබ්බත් මොකක් කිව්වත් කිව්ව දෙයක් තියෙනවා. ඒක මම හිතන්නේ අපි හැමතිස්සෙම මතක් කරන්නේ මොකද්ද? ලෙනින් සහෝදර කියපු කතාව. ලෙනින් වෙලාවක මෙන්න මෙහෙම කොහොමද? ලෙනින් කිව්වා අපි අපේ මුතුන් මිත්තන්ට වඩා හොඳින් සටන් කරමු. සටන් කරමින් සිටින්නේ. අපට වඩා හොඳින් අපේ දරුවන් සටන් කරනු ඇත. ඔවුන් ජයග්‍රාහීද වෙනු ඇත කියලා ලෙනින් සහෝදර කිව්වා. ඒ කිව්වේ දේශපාලන කුහකමක් නැතුව. අපි ජනතා විමුක්ති පෙරමුණ ධනවාදයේ නිර්මාණය කරපු කුහක වැඩිහිටියෝ නෙවෙයි. අපි දන්නවා ධනවාදය ඇතුලේ වැඩිහිටිය බොහෝ විට කියන්නේ මොකද්ද? දැන් හැදෙන પરම්පරාව ගන්න දෙයක් නෑ. දැන් මේ අලුත් પરම්පරාව කිසි කමකට නෑ.
අලුත් પરම්පරාව හොඳ නැහැ. අපේ කාලේ තමයි ඔක්කොම හොඳ. සාමාන්‍යයෙන් හැමදාම අහපු දේ ඕකනේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ එතන නෙමෙයි. අපි නිකන් පැත්තේ. අපි කියනවා අපේ කාලයට වඩා දැන් කාලේ තරුණයා දියුණුයි. අපේ කාලයට වඩා දැන් කාලේ තරුණයා ජව සම්පන්නයි. අපේ කාලයට වඩා දැන් කාලේ තරුණයාට යමක් තේරෙනවා. අපට දිනන්න බැරි අරගලය අපේ දරුවෝ ඔබ තරුණයා ජයග්‍රහණය කරනවා අනිවාර්යම කියන විශ්වාසය අපට තියෙනවා. ඒ සඳහා තරුණ ඔබ සමග අත්කල් බැඳගෙන මේ ගමන අවසානයේ දක්වා යන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි ඔබ පිටුපස යෝධ බලයක් වගේ ඉන්නවා කියන එකත් මේ වෙලාවේ ඔබට කියන්න කැමතියි. අර අපි උදේ කතාර මස්සිමුල සහෝදර කිව්වා තරුණකම තියෙන්නේ උපන්න සහතිකේ නෙවෙයි, තරුණකම තියෙන්නේ වයස නෙවෙයි, තරුණකම තියෙන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළ කියලා. ඒ අර්ථයෙන් බැලුවොත් මම හිතන්නේ ජනතා විමුක්තිනේ අපි ඉන්න ඔක්කොම තරුණියෝ. විප්ලවවාදී ව්‍යාපාර විප්ලවවාදීන් කවදාකවත් වයසට යන්නේ නැහැ. අපි හැමදාම අදහස් වලින් අලුත්, අපි හැමදාම වැඩ වලින් අලුත් දේවල් කරනවා, අලුත් දේවල් සම්බන්ධ හිතනවා, ඒ සඳහා ක්‍රියාශීලී වෙනවා. ඒ නිසා අපිට අලුත් සමාජයක් හදන්න පුළුවන්. ඔබට අපිට එකට එකතු වෙලා මේ නව සමාජය නිර්මාණය කරන්න පුළුවන්. මොකද ඒ සඳහා වෙච්ච හැකියාව ඔබ සතුව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. අපිට මතකයි අපි අපේ කාලේ දේශපාලන පටන් ගන්නකොට අපිට පණිවිඩයක් කියන්න තුන්දු කැලලක් අරගෙන බයිසිකල් පැදගෙන බොහෝ දුර යන සිද්ධ වුණා. දැන් එහෙම නෙවෙයි. දැන් කෙටි පණිවිඩයකින් පණිවිඩය කියා ගන්න පුළුවන්. ඒකේ විනාර බුදක් තියෙන එක ඇත්ත. නමුත් තාක්ෂණය අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මේ තරුණ පරපුර ස්මාර්ට් ෆෝන් එක අතේ තියෙන, Facebook එකේ ඉන්න, WhatsApp පාවිච්චි කරන, ඉන්ටර්නෙට් වල කටයුතු කරන, සයිබර් අවකාශයත් එක්ක ගනුදෙනු කරන තරුණ පරපුරක් අපිට හැදිලා තියෙනවා. ඒක නරක පැත්තක් තියෙනවා. ඒක ඇත්තරලා අපි ඒකේ සාධනීය පැත්ත, හොඳ පැත්ත අතර ගන්නවා නම් ඒ ඊටාම දියුණු තාක්ෂණය, තාක්ෂණයේ සහිත ඒ තාක්ෂණය අතපත ගන්න, ඒ තාක්ෂණික මෙවලම් හොඳින් හසුරුවන ඔබට එසඳා හොඳ නායකත්වයක්, හොඳ මඟ පෙන්වීමක්, නිර්මාණශීලී මඟ පෙන්වීමක් සමාජවාදී තරුණ සංගමයේ තියෙනවා. ඒ එකතු කරගත්තොත් ඔබ මේ ධනපති පන්තිය ඔබ වෙනුවෙන් ඔබ නොමග යවන්න හදපු උපකරණම, හදපු මෙවලම්ම ධනවාදයේ පෙරලා දමන අවිභවයට පත් කර ගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඒ මෙවලම් දැන් තියෙන ඔබ අතේ. ඔබට මතකයි පහුගිය කාලේ උතුරු අප්‍රිකාවේ ටියුනීසියා හිටිය බෙන් අලි කියලා ඒකාධිපති පාලකයෙක්. ඔය මහින්ද රාජපක්ෂලා ඒ කාලේ වගේ ඡන්ද තීතිය දින දින හිටියේ. හැබැයි ඒ බෙන් අලිව එක වෙලාවක මහ ජනතාව මහා පාරට බැහැලා පෙළපාලේ දෙක තුනක් ගිල්ලා එලවලා දැම්මා සිංහාසනෙන්. ඒ ජනතාව පාරට බැස්සුවේ බෙන් අලිට විරුද්ධව සංවිධාන තිබුණා නෙවෙයි, Facebook වලින් තමයි පාරට බැස්සුවේ. එසා Facebook එකට හැම දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. මේ නවීන තාක්ෂණයේ බොහෝ දේවල් කරන්න පුළුවන්. හැබැයි එතන හිස්තනක් තිබ්බා. බෙන් අලි එළවුවට ආපහු ආවේ ඒ වර්ගයේම කෙනෙක් තමයි. ඒ අඩුව තමයි එතන Facebook එක තිබ්බා, ස්මාර්ට් ෆෝන් එක තිබ්බා. හැබැයි සංවිධානයක් තිබුණේ නැහැ. මඟ පෙන්වන්න. එතන සමාජවාදී තරුණ සංගමයක් තිබුණේ නැහැ. එතන ජනතා විමුක්තියක් තිබුණේ නැහැ. හැබැයි මෙතන එහෙම නෙමෙයි. මෙතන ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා, Facebook එකක් තියෙනවා. ඒක හරියට පාවිච්චි කරන උගන්නන සමාජවාදී තරුණ සංගමයක් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණක් තියෙනවා. සටන දිනන්න නිසා අපට පාසු. නිසා ඔබ සතු තියෙන දැනුම මේ සමාජ වෙනස් කරන්න පාවිච්චි කරගමු. දැන් රට ඉල්ලා සිටින මොකක්ද ආදරණීය සහෝදරවරුනි? කවුරු මොන පම්පෝර ගැහුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයලා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා ඔය මොන කතන්දර සංවර්ධනය කතා කරත් හිටපු ජනාධිපතිතුමාගේ කණ්ඩායම ඊනි ඒකබද්ධ විපක්ෂය පොල් ගගා දේවල් ගන්න ගියත් දැන් සමාජය ඉල්ලන්නේ ඒව නෙවෙයි. ඒගොල්ලෝ පොල් ගහලා ඉල්ලන්නේ මොකද්ද? සීනිගම ගිහිල්ලා දෙයියන්ට පොල් ගහලා ඉල්ලන්නේ අනේ අපිව බේර ගන්න කියලා. මොකද්ද? ඒගොල්ලෝ හොරකම් කරා පහුගිය කාලේ. ඒ හොරකම් සම්බන්ධ පරීක්ෂණ කරනවා. තමන්ට හැරෙව තියෙන හොරකම් අල්ලන්න හදන තමන්ට හැදෙන පරීක්ෂණයෙන් තමන් බේර ගන්න කියලා පොල් ගහනවා. ඒ පොලුත් හොරකම් කරපුවා. ඒකයි ප්‍රශ්නේ. ඒතකොට දෙයියෝ හිටියත් අහන්නේ. දැන් ඒගොල්ලන්ගේ වැඩි. මේගොල්ලන්ගේ වැඩි. හැබැයි අපි කියන්නේ ඒක නෙවෙයි. සමාජයෙන් ලන්නේ ඒක නෙවෙයි. මේ අරුබුදයටපත් වෙච්ච කුණු වෙලා ගඳ ගන්න ධනවාදය මොකද ඉල්ලන්නේ? අපි ඉල්ලා සිටින මොකද්ද? අලුත් සමාජයක් ඕන කියලා ඉල්ලා සිටිනවා. මේ සමාජය නව සමාජයක විලිරුදාවෙන් කේන්ද්‍රගාමින් ඉන්නේ. එසයි නව සමාජයේ
කලල දරුවා බිහි කිරීම සඳහා වහ සූදානම් වීම සමාජවාදී තරුණ සංගමේ ඔබේ වගකීම කියලා අපි විශ්වාස කරනවා. නිසා නව සමාජයක් අලුත් සමාජයක් ඉල්ලා සිටිනවා. මේ පරණ සමාජයට තව දශමයක්වත් ඉස්සරහට යන්න බෑ. මේක වෙනස් කරනු මේක වට්ටලා මේක වලදාලා මේ මත නව සමාජයක් නිර්මාණය කරන්න කියලා අද මේ සීල වර්ගුදු විසින් අපෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ සඳහා අලුත් දේශපාලන ගමනක් සමාජ ඉල්ලා සිටිනවා. වසර 68ක තට්ටුමාරු දේශපාලන ගමන දැන් ඉවරයි. අසමත් අසාර්ථකයි. නැවත අත්දැක බලන්න බෑ. මාරුවට කොළ පාටට නිල් පාටට බලය මාරු කරපු ධනපති පන්ති කණ්ඩායම් දෙකට මාරුවට බලය මාරු කරපු ඉතිහාසය ඒ පරණ ගමන දැන් අවලංගුයි. කලින් මේ දෙගොල්ලෝ වෙනම රට පාලනය කරා අසාර්ථකයි. අපි වැඩි හිටියෝ ඒ කාලේ කිව්වා මේ දෙගොල්ලෝ එකතු වුණා නම් හොඳ වෙයි කියලා. දැන් එකතු වෙලා හොඳයිද? නෑ හොඳ නෑ. එකතු වුණාම ඊට වඩා නරකයි. නිසා වෙනමත් හොඳ නෑ. එකතු වුණත් හොඳ නෑ. අසාර්ථකයි අසමත්. ඒකෙන් මොකද්ද කියන්නේ? නිසා ඒ පැරණි දේශපාලන ගමන අවලංගුයි අසමත් අසාර්ථකයි. දැන් අපිට ඕන මොකද්ද? සමාජවාදයේ දෙසට යන අලුත් දේශපාලන ගමනක් ඕන කියලා සමාජය ඉල්ලා සිටිනවා. අන්නේ දේශපාලන ගමන යන්න, ඒ අලුත් දේශපාලන ගමන යන්න අපිට ඕන මොනවද? අලුත් නායක වෙලා සිටිනවා. අලුත් නායකත්වයන් ඉල්ලා සිටිනවා. අලුත් තරු ඉල්ලා සිටිනවා. අලුත් වීරයන් ඉල්ලා සිටිනවා. අපේ සමාජය වීරයන් හොයනවා. මොන වීරයෝද? චිත්‍රපටි වල සටන් කරන වීරයෝ නෙවෙයි. තෙල් නාට්‍ය වල ඉන්න වීරයෝ නෙවෙයි. මහ ජනතාව සමග අරගලයට නායකත්වය දෙන මහා පාරේ සටන් කරන සටන නායකත්වය දෙන අයුක්තිය අසාධාරණයෙන් සටන් කරන සටනට නායකත්වය දෙන අලුත් වීරයෝ, තරුණ වීරයෝ, ජනතාවගේ වීරයෝ ඉල්ලා සිටිනවා. එවැනි වීරයෝ තමයි මෙතන පෙරලා ඉන්නේ. මේ සීල වීරයන්ගෙන් වීරවරයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා දෙන්න නායකත්වය, ගන්න නායකත්වය, යන්න ගමට, යන්න නගරයට තරුණ පිරිස එකතු කරන්න දෙන්න දැනුම දෙවන්ත බලයක් බවට තරුණයා නිර්මාණය කිරීම ඔබට බාරයි. ඒ ඔබට කළ හැකි. ඔබ ඒ කරනු ඇතයි අපි උදක් විශ්වාස කරනවා. ලංකාවේ තිබිච්ච සියලුම තරුණ ව්‍යාපාර අපි දැන් පරද්දලා ඉවරයි. ඒක තරුණ ව්‍යාපාර නෙවෙයි බොරු ව්‍යාපාර. අපි දන්නවා පහුගිය කාලේ මහින්ද මහත්තයා රජ වුණාම නාමල් පුත හදාගත්ත තරුණ ව්‍යාපාරයක් Tamanට නිල් බලකාය කියලා. ඒකෙන් මොකද්ද කරේ? තරුණයන්ට අපරාධ කරන්න ඉගෙනුවා ඒකෙන්. රටේ අපරාධ කරේ ඒකෙන්. අපි දන්නා එක්සත් ජාතික පක්ෂයක් තියෙන තරුණ ව්‍යාපාරයක් කියලා එකක්. ඡන්ද කාලේ කොල්ලන්ගෙන් වැඩ ගන්න. කෙල්ලන්ගෙන් වැඩ ගන්න. හැබැයි සමාජවාදී තරුණ සංගම එහෙම එකක් නෙමෙයි. සමාජවාදී තරුණ සංගම කියලා කියන්නේ මේ රටේ තරුණයට මඟ පෙන්වන උදාතරු වගේ නව සමාජයක් නිර්මාණය කරන මඟ පෙන්වන දේශපාලන ව්‍යාපාර. ඒ නිසා තමයි ඒකට මේ සමාජයේ අලුත් ඉඩක් තියෙන්නේ. ඒ නිසා අපි අලුත් සමාජයක් හදන්න, අලුත් දේශපාලන ගමනක් පටන් ගන්න ඕන. ඒකට අලුත් නායකත්වයක් ඕන, අලුත් ආදර්ශයන් ඕන, අලුත් වීරයන් ඕන. මෙතෙන් සිට අපි නිර්මාණය කළ යුත්තේ ඒ ආදර්ශය, මෙතෙන් සිට අපි නිර්මාණය කළ යුත්තේ ඒ වීරත්වය, මෙතෙන් සිට අපි නිර්මාණය කළ යුත්තේ ඒ නායකත්වය කියන එක අපි ඔබට කියන්න ඕන කම තියෙනවා. ඉතින් මේක ඔබට මේ ඉටු කළ හැකිද? ඔව් සහෝදරනේ, ඉටු කළ හැකි. බෑ කියලා කිසිවක් අපේ ලෝකේ නැහැ. අපි ඉස්සර නැහැ. බෑ කියලා කිසිවක් නැහැ අපි ඉස්සර. අපිට තියෙන හැමදේම පුළුවන්. ඔව් අපිට පුළුවන්. ඒකෙන් පටන් ගන්න ඕනකම තියෙනවා. අපි දන්නවා ලෝකේ ඕනම දෙයක් අමාරු දුෂ්කර දේවල් එකපාරෙන් එක උත්සාහයෙන් දිනුවේ නැහැ. ඒවට කිසියම් උත්සාහයෙන් තරම් සිද්ධ වුණා. අත්දැකීම් එකතු කරන් දිනාගත්තේ. දේශපාලන පැත්තක තියන්න. අපි දන්නවා ලෝකේ උසම කන්ද හිමාලයේ තියෙන එවරස් කඳු මුදුන. ඒකට මිනිස්සු ගියාද නැද්ද? ඒකට මිනිස්සු ගියා. ඒතකොට අපි දන්න හැබැයි ඒකට ගියේ පළවෙනි මිනිහා ඒකට ගියේ නැහැ. එවරස් තරණය කරන්න උත්සාහ කරපු ඒ සඳහා පියවර තිබ්බු පළමුවන කෙනා කන්ද නැග්ගේ නැහැ. එයාට නගින්න බැරි වුණා. හැබැයි උත්සාහයත් ඇරේ නැහැ. නැවත තරණය කරා. කලින් තරණය කරපු වගේ අත්දැකීම් ගත්තා. ඒ අඩිපාරේ ගියා. ඒකෙන් ඉගෙන ගත්තා. අවසානයේ එවරස් කන්ද තරණය කරන්න මිනිසා සමත් වුණා. ඒකෙන් කියන්නේ මොකද්ද? උත්සාහය අත්නවර ක්‍රියාවට නගනවා නම් අනිවාර්යෙන් අපි ජයග්‍රහණයේ ගිරි ශිඛර මතට ගොඩ වෙනවා සහතිකයි කියන එක තමයි එකෙන් කියලා තියෙන්නේ. ඔබ දන්නවා අපිට තියෙන කිට්ටු උපග්‍රහය හඳට මිනිස්සු ගියා. හැබැයි පළමුවෙන්ම හඳට යන්න පුළුවන් වුණේ කාටවත්.
උත්සාහයෙන් කීපයකට පස්සේ එතනට ගියේ. ඒ අත්දැකීම් ඔස්සේ එතනට ගිය නිසා මිනිස්සුන්ට කරන්න බැරි කිසිවක් නැහැ. නමුත් පළවෙනි උත්සාහයෙන් ඒක සිද්ධ නොවෙන්න පුළුවන්. දෙවෙනි උත්සාහයෙන් සිද්ධ නොවෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම අපි උත්සාහ කරනවා නම් සීල අත්දැකීම් එකතු කරගෙන ඒ ජයග්‍රහණ වෙත අපිට යන්න පුළුවන් කෙනෙක් දැන් අපිට ඔප්පු කරලා තියෙන නිසා තරුණ සංගමය උත්සාහ කරන්න ඕන. අත්නොහැර උත්සාහ කරන්න ඕන. අරගල කරන්න ඕන. අත්නොහැර අරගල කරන්න ඕන කමති. එනිසා අපි හිතනවා තරුණ සංගමයේ ශබ්දකෝෂයේ මේ වචන මකාදාව මොනවද? නැහැ බෑ කියන වචන මකමු. අපි නැහැ කියන්නේ මොකටද? අසාධාරණයට නැහැ. ඒකට අපි නැහැ කියමු. අයුක්තිය ඉස්සරහා අපි කියමු නැහැ කියලා. හැබැයි සමාජවාදය නම් ඔව්, යුක්තිය නම් ඔව්, සාධාරණය නම් ඔව්, සටන නම් ඔව්. නිසා අපේ ශබ්දකෝෂයේ අපි ඔව් කියන එක ගේමු. මට මතක් වෙන මේ වෙලාවේ කියුබානු විප්ලවයට නායකත්වය දීපු පිදල් කාස්ට්‍රෝ සහෝදරයාගේ තේමා පාඨ. කියුබානු විප්ලවයට නායකත්වය දීපු කුඩා කණ්ඩායමක් අරගෙන ගිහිල්ලා මහා දෙවෙන්ත සටනක් ජයග්‍රහණය කරවන්න ඒකට නායකත්වය දීපු පිදල් කාස්ට්‍රෝ සහෝදරයා වෙලාවක මෙහෙම කිව්වා කොහොමද? ඔහු තමයි කණ්ඩායමෙන් ගන්නව මොකද්ද? දුෂ්කර දේවල් ජයග්‍රහණය කරන්න කම තියෙන. ඔහු කිව්වා හැකිනම් කරමු, නොහැකිනම් ඔව් නොහැකිනම් කෙසේ හෝ කරමු කියලා. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ අපේ තේමා පාඨ වෙන්න ඕන කම තියෙන්නේ. තරුණ සංගමයේ තේමා පාඨ වෙන්න ඕනේ. ඒක මොකද්ද? හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු. ඒ තමයි අපි සනම් පාඨය. ඔව් අපි ලෑස්ති. හැකිනම් කරන්න, නොහැකිනම් කෙසේ හෝ කරන්න අපි සූදානම් කියලා අපි සමාජයට අපේ තරුණ ව්‍යාපාරට අපි මේ සහතිකේ පණිවිඩ දෙන්න ඕන කම තියෙනවා. ඉතින් ආදරණ සහෝදර නිසා ඔබේ කාලේ තවත් ගන්න ඕනේ අපි අවසන් කරන්න දැන් ඕන කම තියෙනවා. අවසන් කරන්න කලින් මේ සටන අපිට දිනන්න පුළුවන්. අපි සුබවාදී වෙන්න ඕන. තරුණයන් සුබවාදී වෙන මොකද ඔබට තමයි අනාගතය ඇති. මම කලින් කිව්වා වගේම ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය ඇති ඔබට, රටේ අනාගතය ඇති ඔබට. ඔබ ජයග්‍රහණය කරනවා කියන විශ්වාසය අපට තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අනාගත ජයග්‍රහණය පිළිබඳව අපට කිසිම සැකයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අනාගත නායකින් දහස් ගාණක් මෙතන රැස්ලා ඉන්න නිසා ඒ පිළිබඳව අපට කිසිම සැකයක් නැහැ. ඒ වගේම මේ රටේ අනාගතය ජයග්‍රහණයෙන් කෙලවර වෙනවා කියන එක සම්බන්ධව අපට සැකයක් නැහැ. ඒ කෙලවර කළ හැකි ජයග්‍රහණ ගන්න පුළුවන් ධෛර්ය සම්පන්න සහෝදර සහෝදරියන් රසක් මෙතන ඉන්නවා. මට මතකයි 1970කට කලින් අපේ පක්ෂයට තිබුණා පක්ෂයේ ගීතය කියලා ගීතයක්. ඒ ගීතෙ ලියපු සහෝදරයත් එක්ක මිය ගියා. ඒ ගීතේ පදමාලාවේ පද කීපයක් තිබුණා මේ පිළිබඳව. මොකද්ද? ඒක තිබුණා මෙහෙම. අතීතයයි සතුරන් දිනුවේ අනාගතය පොදු ජන සතුවේ නැතිවන්නට කිසිවක් නැත අපහට ලොවක් තිබේ සටනින් ජය ගන්නට. මං හිතන්නේ අදත් අපේ හදවතේ තියෙන ඕන ඒක. එදා ඒ ගීතයේ තිබිච්ච අපි විමුක්ති ගීයක් ලෙස කියන ඒ පදවල ඇතුලේ තියෙන අදහස අදටත් අපට වළංගුයි. අදටත් අපිට ඕන අපි හඬගාලා කියමු. නිසා මේ සත්‍ය, ඒ පරම සත්‍ය සමාජවාදී තරුණ සංගමේ අපේ මුවෙන් මො රැවුදෙන් දෙපඩපත් කරගමු. ඒක තමයි මොකද්ද? අතීතයයි සතුරන් දිනුවේ අනාගතය පොදු ජන සතුවේ නැතිවන්නට කිසිවක් නැත අපහට ලොවක් තිබේ සටනින් ජය ගන්නට. ඔව් ඔබට අපට සටන් කොට ජය ගන්න ලෝකයක් තියෙනවා. වදන් කොටනගෙන ලෝකයක් තියෙනවා. ධනවාදයේ පරදා නව සමාජයක් ගොඩනැගීමේ සටන අපිස්රේ තියෙනවා. ඒ සටන අනිවාර්යයෙන්ම ඔබ අප ජයග්‍රහණය කරනවා. අතීතයේ සතුරන්ට අයිති, අනාගතය ඔබට අපට අයිති. ඒ අනාගතය වෙනුවෙන් සටන් කරමු, අරගල කරමු, ඉගෙන ගනිමු, ධෛර්යයෙන් පෙරට යමු. අපේ රටේ ඉන්න ලක්ෂ ගණනක් වෙච්ච තරුණ පරපුරට නායකත්වය දෙමු. සමස්ත තරුණ පරපුර එක මිටකට එකතු කරලා ඊට සැබෑ නායකත්වය දීලා ලංකාවේ සමාජවාදී විප්ලවය යථාර්ථය බවට පත් කරන සටනට පනපවමු. ලෝක සමාජවාදී විප්ලවයේ අඛණ්ඩ කොටස් කරව බවට පත් වෙමු. ඒ වෙනුවෙන් මේ නව නායකත්වයට අපි සුබ පතනවා. එරංග සහෝදර සහිත අලුත් නායක මණ්ඩලයට ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් පිළිගන්න. ඒ සමග අපි අත්කල් බැඳගෙන මේ සටන ජයග්‍රහණයෙන් අවසන් කිරීම දක්වා පෙරට යමු. ඒ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ඔබට ධෛර්ය, ශක්තිය, අවබෝධය ලැබේවා. සමාජවාදී තරුණ සංගමය දිගුකල් දිනේවා. මේ සමුළුව දිගුකල් දිනේවා. තරුණ සංගමයට ජය වේවා. ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. ජාතික සමගියට ජය වේවා. ලංකාවේ සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් අපි සමගන්නවා. ඔබ හැමෝටම ජය වේවා, ජය වේවා, ජය වේවා. ස්තුතියි.